නමෝ බුද්ධාය. සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා තරුණ දරුවන්ට පණිනව නිතරම රූපවාහිනී ළඟ ඉන්නවා කියලා. නමුත් මේ හෝරාවන් දෙක නම් අම්මලා තාත්තලා දරුවන්ට කතා කරන්න ඕනේ වෙලාවක් රූපවාහිනී ළඟට එන්න කියලා. මොකද තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් තරුණ ජීවිතය හදාගන්න විනාශයටපත් නොවෙන්න සත්පුරුෂයන් බවට පත් වෙන මග කියන හෝරාවන් දෙකක් තමයි මේක. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනී යෝන් දහම් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔබ. අවස්ථාව ලැබෙනවා ඔබට යෝන් දහම් වැඩසටහනේ ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න ඉදිරිපත් කරලා ඔබේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් ප්‍රායෝගිකව ජීවිතය ගත කරද්දී ඕනෑ තරම් ප්‍රශ්න තියෙනවා ජීවිතේ. ඒ අතරේ ධාර්මික ජීවිතයක් ගත කරන්න අපේක්ෂා කරන කෙනෙක් විදිහට, කැමැත්තක් දක්වන කෙනෙක් විදිහට, ධර්මය අධ්‍යයනය කරන කෙනෙක් විදිහට නොයෙකුත් කාරණාවක් නැති, නොයෙකුත් ප්‍රශ්න ඇති දහම තුළින් විසඳා ගන්න. ඒ වගේම තමයි ධර්මයේ අධ්‍යයනය කරද්දී, ධර්මයේ කියවද්දී, ශ්‍රවණය කරද්දී ඔබට යම්කිසි තැනක ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඒ ප්‍රශ්න ලියා ගන්නත් මේක හොඳම වෙලාවක්. ඉතින් ඔබට අවස්ථාව තිබෙනවා ශ්‍රද්ධා රූපවාහිනී Facebook live එකත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන් ඒ Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් විනත් ස්වාමින් වහන්සේගෙන් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරක් ලබා ගන්න. ඉතින් විනත් ස්වාමින් වහන්සේ අවසරයි අද දවසේ විනත් ස්වාමින් වහන්සේ යෝන් දහම් වැඩසටහන මේ පින්වන්ත පිරිසට නරඹන අවස්ථාව ලබා දෙනවා. ලන්ඩන් නුවර පදිංචි පින්වත් සෙව්වන්දි වික්‍රමසිංහ මෑණියන් සහ නවෝත් සංකල්ප පුතුණුවන් මේ පින්වන්ත පිරිසත් අපි සිහිපත් කරනවා. අද දවසේ විනත් ස්වාමින් වහන්සේ අපි හිතුවා මේ යෝන් දහම් වැඩසටහනේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න අපි ලබා ගන්න ආරම්භ කරන කලින් ස්වයන්ස් වැඩසටහන් ප්‍රවේශ වෙන්න කලමනාකරණය කියන කාරණාව ගැන ටිකක් කතා කරොත් වටිනවා කියලා ස්වයන්ස්. ඒ කියන්නේ මේ තරුණ ජීවිතයක් සාර්ථක කරගන්න ගොඩක් තැන්වල අපි දකිනවා ස්වයන්ස් අපි කියන මේක මැනේජ්මන්ට් කියලා. ඒ කියන්නේ ජීවිතය හරියට මැනේජ් කරගන්න ඕනේ මේ කියලා ස්වයන්ස් ඒ කාරණාව අපි කින්තර කියනවා. කොමුණ ස්වයන්ස් මේ කලමනාකරණය කියන එක අපේ ජීවිතේ පවත්වා ගත්තේ නැත්නම් අපි දකිනවා නොයෙකුත් ගැටලු ඇති වෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයත් එක්ක ස්වයන්ස් මේ කලමනාකරණය මේ කියන වචනේ ස්වයන්ස් මොන විදිහටද සඳහන් වෙන්නේ සහ ජීවිතයක් සාර්ථක කරගන්න මොන විදිහටද ධර්මයේ සඳහන් වෙන්නේ මේ කාරණාවත් එක්ක අවසරයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් දරුවනි, කලමනාකරණය කියන එක අපි සාමාන්‍යයෙන් ඒකේ අර්ථයක් ගන්න හැදුවොත් ඒ කියන්නේ යම්කිසි ඕනෑම කටයුත්තකදී ඒකේ අපි අපේක්ෂා කරන අභිමතාර්ථයන් මුදුන්පත් කරගන්නට අපි කරන කටයුත්ත ඒ කියන්නේ කළ යුත්ත නොකළ යුත්ත හඳුනගෙන ඊටාම විධිමත්ව පිළිවෙලකට අපේ අභිමතාර්ථයන් මුදුන්පත් වෙන විදිහට මනාකොට කිරීම අපිට සාමාන්‍යයෙන් කලමනාකරණය කියලා අර්ථයක් ගන්න පුළුවන්. ඒකෙදී පින්වත්නි මම කැමතියි දැන් ඒ ගොඩාක් කලමනාකරණේ නැතිවීමෙන් තමයි ජීවිතවල ඇත්තම අවුල් හටගන්නේ. එතකොට මේ කලමනාකරණයේදී බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන ධර්මයක් අපට හම්බ වෙනවා. ඒක මට මතකයි ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තිබුණා. ඒ තමයි දැන් මහත්තයා ඒකෙදී කලමනාකරණය කරගන්න. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපි කතාවස් කළා යම්කිසි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එක්කෝ තමන්ගේ එහෙම නැත්නම් ඉගෙනීමේ කටයුත්තක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්මයේ දියුණු කර ගැනීම වේවා. ඊළඟ ගෘහණියෙක්ගේ ගෘහණියක් සතු කටයුත්ත වෙන්න පුළුවන්. මේ සෑම දෙයක්ම තමන්ගේ උමනා කරන සාර්ථකත්වයේ එහෙම නැත්නම් අභිමතාර්ථය කරා යන්න විධිමත්ව මනාකොට සකස් කළා කළ යුතු නොකළ යුතු හඳුනාගෙන කටයුතු කිරීමයි කියලා තමයි අපි මේකේ අදහස් කළේ. ඒකෙදී මේ කලමනාකාරීත්වය කරා යන්න අපට උමනා කරන ප්‍රධාන ගුණාංග කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඒකට උමනා කරන කරුණු කීපයක්. ඒක අපි බුද්ධ වචනෙන් ගත්තොත් එහෙම හරි ලස්සන බුදුරයන් වහන්සේ වදාලා ඒක භික්ෂුන් වහන්සේලාට තේරෙනවා. එහෙමයි. දැන් භික්ෂුන් වහන්සේට ශාසනික වශයෙන් කුදු මහත් කටයුතු යෙදෙනවා. එහෙමයි. ගෘහණියකට ගෘහණියක් හැටියට අම්මා කෙනෙක් හැටියට gedara dore නොයේ කටයුතු යෙදෙනවා. ඊට පස්සේ ව්‍යාපාරිකයෙකුට ව්‍යාපාරය සම්බන්ධයෙන් නොයේ කටයුතු යෙදෙනවා. ඉගෙන ගන්න දරුවෙකුට ඉගෙනීම සම්බන්ධයෙන් නොයේ කටයුතු යෙදෙනවා. මේ සෑම එකකින් බුදුරයන් වහන්සේ දේශනා කරන මෙන්න මේ අංග තියෙනවා. තත්ත දක්කෝ හෝති. ඒ කියන්නේ එයා ඒ කටයුතු සම්බන්ධයෙන් දක්ෂ වීම අනිවාර්ය අංගයක්. තත්ත දක්කෝ හෝති අනලසෝ. ඊළඟට කම්මැලි නැති වෙන්න ඕන. ඊළඟට තත්රූපාය විමංශාය සමන්නාගතෝ හෝති. තත්රූපාය විමංශාය සමන්නාගතෝ හෝති කියන්නේ ඕනම කටයුත්තක් ව්‍යාපාර කටයුත්තක් හරින් එහෙම නැත්නම් අපි ගමු ගොවිතැනක් හරින් රැකී රක්ෂාවක් හරින්
එහෙම නැත්නම් gedara dore ගෘහණියගේ කටයුත්ත හරින් ඒ සෑම එකක්ම තත්රූපාය විමර්ශය සමන්නාගත. ඒ කියන්නේ අවස්ථානුකූලව උපායශීලී විමර්ශනයෙන් යුක්තව එයා ඒකේ දියුණුව කරා ගෙනියන හැටි කල්පනා කරන්න ඕන. ඒ කියන්නේ උපායශීලී විමර්ශනයෙන් යුක්ත වෙන්න ඕන. අපි ගත්තොත් ව්‍යාපාරික වුණා ව්‍යාපාරය සම්බන්ධයෙන් නොයෙක් පරිශන කරන්න සිද්ධ වෙනවා. නොයෙක් ගවේෂණ කරන්න සිද්ධ වෙනවා. ඉගෙන ගන්න දරුවෙකුට නම් ඒ ඉගෙන ගැනීම සම්බන්ධයෙන් ඉගෙනීම සාර්ථකත්වයක් කරා ගෙනියන්නේ කොහොමද කියලා එයාටත් යම් කිසි ගවේෂණයක දෙන්න වෙනවා. එයාටත් යම් කිසි ප්‍රායෝගික පුහුණුවක දෙන්න වෙනවා. මේක අත්‍යවශ්‍යයි. එහෙමයි සන්න. ඒ කියන්නේ ඒකට කියන තත්රූපාය විමර්ශය සමන්නාගතෝ හෝති අලංකාතුං. එයා ඒක කරන්න කල්පනා කරන්න හරියට. අලං සංවිධාතුන්. ඒක සංවිධානය කරගන්නත් එයාට පුළුවන් වෙන්න ඕන. එතන මෙන්න මේ කියපු ගුණ ටික තමයි බාණ්ඩ මේ කොච්චර ලස්සන නිර්වචනයක් බුදුරජාණන් වහන්සේ මේ කලමනාකරණය කියන එකට දීලා තියෙනවද? ඒ කියන්නේ තත්ත්ව දක්කෝ හෝති දක්ෂ වෙන්න ඕන. දෙක අනලසෝ කම්මැලි නැති වෙන්න ඕන. තත්රූපාය විමර්ශය සමන්නාගත උපායශීලී විමර්ශනයේ යුක්ත වෙන අලංකාතුන් අලං සංවිධාතු හොඳට සංවිධානය කරගන්න ඕන. ඒ කටයුතු මේක සුදුසුයි මේක නුසුදුසුයි. මේක මෙපමණ කාලයක් කරන්න මේක මෙපමණ කාලයක් කරන්න. ඊළඟ කලමනාකරණය මේ සෑම එකක්ම බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ වචනය තුල තියෙනවා. ඉතින් මම හිතනවා මේ කලමනාකරණය සම්බන්ධයෙන් ඒ උමනා කරන ගුණාංග ගණිතී අන්නේ බුද්ධ වචනේ කියන ඒ කරුණ ටික ගත්තොත් එහෙම හොඳ සාර්ථකත්වයක් අත්පත් කරගන්න පුළුවන්. එහෙමයි සන්නස. එදින් අපිට ජීවිතයේ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් හොඳ යහපත් මඟ පෙන්වීමක් අපිට ලබා ගන්න බලවන් සෑම කටයුත්තක් වෙනුවෙන්ම ඉතින් මේ ධර්මය අපි අමතක කරලා ගියොතින් තමයි අපේ ජීවිතේ වරදින්නේ. ඉතින් නොවරදින මඟ තමයි යෝන් දහම් වැඩසටහනෙන් හැමදාමත් ඔබට කියලා දෙන්නේ අපේ පින්වත් ස්වාමින්වහන්සේලාත් එක්ක. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා. ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ ප්‍රශ්න අපිට කියන්න අපේ ශ්‍රද්ධා රූප වාහිනී Facebook live එකත් එක්ක එකතු වෙලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. අපි සූදානම් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. පින්වත් ස්වාමින්වහන්සේ අවසරයි. මේ ප්‍රශ්න අපිට මේ විදිහට යොමු කරන්නේ ශ්‍රීමාලිකර කෙනෙක් ස්වයන්වහන්සේ මෙහෙම කියනවා. මම වැඩ කරන්නේ ආමීකේ හැමදාම මම නිවාඩු වෙන්න සූදානම් වෙද්දී ලං වෙද්දී මගේ නිවාඩු කල් යනවා. හැමදාම මේ වැඩේ වෙනවා. ගොඩක් වෙලාවට මේ විදිහට මට ඇතුලේ හිර වෙලා ඉන්න වෙනවා. මට ගෙදර යන්න වෙලාවක් වෙන්නේ නැහැ. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ මම වැරද්දක් නොකලත් මේ විදිහට වෙන්නේ මොනවා හරි හේතුවක් නිසාද මේකට මට හිත හදාගන්න යමක් කියන්න කියලා ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ. මේකෙදි පින්වත් දරුවනේ මේ වගේ දේවල් අපිට සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපි අපේක්ෂා කරන නිදහස අපිට ලැබෙන්නේ නැහැ. උතර අපි අපේක්ෂා කරන දේ අපිට ලැබෙන්නේ නැති වෙලාවල් තියෙනවා. මේක ලෝක ධර්ම ස්වභාවයට අයිති එකක්. මේක ලෝක ධර්මතාවයට අයිති එකක්. එකක් තමයි අපි මේකෙදී තීරුම් ගන්න ඕන යම් අපි ගත්තොත් දැන් මෙතන හමුදාවේ ඉන්න දරුවෙක් ගෙන්න මෙතන තියෙන අපි ගත්තොත් පුද්ගලික ආයතන තියෙනවා. රජයේ ආයතන තියෙනවා. ඒගොල්ලන්ට ඔය ප්‍රශ්නේ මුහුණ දෙනවා. ගුරුවරු ඉන්නවා. අනිවාර්ය නැතුව ඉන්නවා. එතකොට මේවා පිටිපස්සේ එකක් ආයතනික ප්‍රශ්නක් තියෙන්න පුළුවන්. නැතුව නෙමෙයි. එකක් තමන්ගේ කර්මානුරූප බලපෑමක් තියෙන්නත් පුළුවන් මෙතන. ඒ කියන්නේ කර්මානුරූපව තමන්ට නිදහසක් භුක්ති විඳින්න තියෙන අවස්ථාව තමන්ට ලැබෙන්නේ නැතින මොන හරි අකුසලයක් හේතු වෙන්නත් පුළුවන්. නොඑක් පැති ඉතින් මේක තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් වලදී අපි කරන්න ඕන එකම එක තමයි ඉවසීම හොඳට පුරුදු කර ගැනීම. ඉවසන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට ඉවසීම පුරුදු කරගන්න ඉතින් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම තමයි ඒකදී පිහිට වෙන්නේ. හොඳට ඉවසලා කලබල වෙන්නේ නැත්නම් ගොඩාක් ජීවිතවල අපිට තියෙන ප්‍රශ්නේ හටගන්නේ පුංචි දෙයක් ඉවසන්න බැරුව ලොකු දෙයක් ඉවසන්න බැරුව නෙමෙයි. එහෙමයි සම්මත. ලොකු දේවල් එන්න කලින් අරුබුදි හතරෙන් ඉවරයි. පුංචි දේ ඉවස ගන්න බැරුව තමයි ගොඩාක් ප්‍රශ්න හටගන්නේ. ඉතින් ඒ නිසා හොඳට ඉවසීම පුරුදු පුහුණු කරගෙන ඊළඟට තමන් බලන්න ඕන තමන් අපි හිතමු කෙනෙක් ආසයි ධර්මයක් දිනු කරන්න. අපි හිතමු කෙනෙක් ආසයි ගෙදර ගිහලා බණ ටිකක් අහන්න. අපි හිතමු කෙනෙක් ආසයි ගෙදර ගිහලා පිනක් දහමක් කරන්න. එතකොට ඒ වගේ අවස්ථාවල තමන්ට විවේකී එහෙම යෙදෙන්නේ නැත්නම් තමන් බලන්න මේ ඉන්න පරිසරය තුල මොනියම් විදියකින් හරි ධර්මයේ තමන්ගේ ජීවිතය තුල උපද්දන්න. දැන් මම උදාහරණයකට ගත්තොත් මම කියන්නේ අපි තුන් කෙනෙක් පින් කරන්න ආසයි කියලා. එතකොට නමුත් එයාට උමනා කරන විවේකේ හම්බෙන්නේ. නමුත් එයා ලැබෙන විවේකයෙන් හොඳට මෛත්‍රී සහගත හිත පුහුණු කරනවා. මෛත්‍රී සහගත වචනේ කතා කරනවා. මෛත්‍රී සහගත ක්‍රියාව කරනවා. තව කෙනෙකුට උදව් කරනවා. හැම දිනාටම ප්‍රියමනාප වචනයක් කතා කරනවා. මොකද අපිට හොඳට තියෙන සමාජයේ මිනිස්සු කවුරු ප්‍රිය වචනේ අහන්න කැමතියි. හැබැයි මේ ප්‍රිය වචනේ දන් දෙන්නේ නැහැ ගොඩක් අය. ඒතර තමන්ට පුළුවන් ප්‍රිය වචනේ දන් දෙන්න. ඉතින් මේ වගේ තමන්ගේ ජීවිතයේ මෙවැනි අවස්ථාවල ඉවසාගෙන ධර්මයේ පුරුදු කර ගැනීම තමයි අපිට මේක කරන්න තියෙන්නේ. නමුත් අපි ගත්තොත් තමන්ට කර්මානුරූප බලපෑමක් තියෙනවනේ. ඒ කර්මානුරූප බලපෑම හැමදාම තියෙන එකක් නෙමෙයි පින්වත්නි.
එතකොට මේ කර්මානුරූප බලපෑමත් යම් විදිහකින් ඒක අවසන් වෙලා යනවා. ඉතින් මේ අවස්ථාවල මම හිතනවා ඉවසීම ඊටාම හොඳ දෙයක්. ඉවසීමෙන් අපිට ගොඩාක් දේවල් ජය ගන්න පුළුවන්. එහෙමයි සන්නාස. ඉතින් පින්වන්ත ඔබටත් පුළුවන් මේ වගේම ප්‍රශ්න ඇති ඔබටත් ජීවිතේ. ඒ ප්‍රශ්න සමහර විට කියා ගන්නත් බැරිව නොයෙකුත් දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්න හිතේ තද කරගෙන ඉන්නවට වඩා ඔබට පහසුයි ධර්මානුකූල ජීවිතයක් ගත කරන කෙනෙක් විදිහට ඒ ආකාරයේ ප්‍රශ්නයක් නම් ඔබට තියෙන්නේ. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පින්වන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකට තමයි ඔබට කියලා ඒ දුක ඔබට තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන හොඳම විදිහ. එදින ඔබට මේ අවස්ථාව තිබෙනවා රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරක වන්දුරේ සමගින් එකතු වෙලා එද්දි ඔබට මේ අවස්ථාව අපි සලසා දෙනවා යොවුන් දහම් වැඩසටහනෙන්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ තවත් බොහෝ දෙනෙක් Tamanගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරේ සමන් අපිට ප්‍රශ්නයක් යොමු කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ. දාන ශීල භාවනා කියන තුන සමලසින් කරන්න ඕනේද නිර්වාණය කරා ගමන් කරන්න? සමන් අහන්නේ ප්‍රශ්නේ පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත්නි මේකෙදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දානයත් දිය යුතුයි. ඒ කියන්නේ දානමය පුණ්‍ය ක්‍රියාවත් සපුරන්න ඕන අපි. ඊළඟට සීලමය පුණ්‍ය ක්‍රියාවත් සපුරන්න ඕන. ඊළඟට භාවනාමය පුණ්‍ය ක්‍රියාවත් සපයන්න ඕන. එතකොට මේ ඔක්කොම දානමය පුණ්‍ය ක්‍රියාවත් ඊළඟට සීලමය පුණ්‍ය ක්‍රියාවත් භාවනාමය පුණ්‍ය ක්‍රියාවත් මේ සෑම එකක්ම සැප විපාක ගෙන දෙන ස්වභාවයෙන් යුක්තයි. ඒකේ මේක සමලිස කරන්න කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ සෑම එකක්ම Tamanට හැකි ඉහළිම අයුරින් කරන්න ඕන. එතකොට නිවන් දැකීම ගැන අපි කතා බස් කරොත් බුදුරයන් වහන්සේ දාන සීල භාවනාවට වඩා බුදුරයන් වහන්සේ ඒකදී අපිට පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට බුදුරයන් වහන්සේ වදාහන ඒකදී සීලයේ දිනු කරන්න ඕන බුද්ධ දේශනාවේ තියෙන විදිහට. ඊළඟට සමාධිය දිනු කරන්න ඕන ප්‍රඥාව දිනු කරන්න. ඉතින් මේ සීල සමාධි ප්‍රඥා පුරන්න නම් එයාට අනිවාර්යෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග පුහුණු කරන්න සිද්ධ වෙනවා. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම තුළ තමයි එයාට එතකොට සීල සමාධි ප්‍රඥා පුරන්න සම්පූර්ණයෙන් ඒ පරිසරය හැදෙන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම තුළ එයාගේ සීල සමාධි ප්‍රඥා දියුණු වෙලා මාර්ගඵල අවබෝධය කරාම යනවා. ඉතින් ඒ නිසා මේකෙදී අපි දාන සීල භාවනා කියන දේත් කරන්න ඕන. දැන් අපි එතනදී ගත්තොත් භාවනාව කියන එක සම්පූර්ණයෙන්ම නිවන් අවබෝධයට මුල් වෙන එකක්. ඉතින් ඒ ඔක්කොම ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල තමයි බුදුරජාන් වහන්සේ අපට වඩන්න කියලා දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා ඒකෙදී නිවන් දැකීම පිණිස කෙලිම සීල සමාධි ප්‍රඥා පුරන්න තියෙන්නේ. ඒකෙදී අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමමයි අපට ඒකේ කරන්න තියෙන්නේ. එහෙමයි සනස. ඊළඟ ප්‍රශ්නේ පින්නත් ස්වාමීන් වහන්සේ අපිට යොමු කරලා තියෙන්නේ යමුනා කුමාරතුංග කියලා කෙනෙක්. ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා මම නිතරම බණ අහන නිතරම සිල් රැක ගන්න උත්සාහ කරන ධර්මානුකූල ජීවත් වන්නට කටයුතු කරන කෙනෙක්. නමුත් අද සමාජය තුළ වැඩිපුර දකින්න ලැබෙන දුස්සීල අධාර්මික ජීවිත කෙවන අය. නමුත් එයාලා හැමෝම වර්ණනා කරනවා. එයාලට මිල මුදල් සැප සම්පත් ඇතුළු බොහෝම සතුටින් ජීවත් වෙනවා. ඒ අය මිල මුදල් සැප සම්පත් ඇතුව බොහොම සතුටින් ජීවත් වෙනවා. මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ එහෙම අය. නමුත් අපි මොනතරම් ධර්මානුකූලව ජීවත් වුණත් ජීවත් වීම ගොඩාක් දුෂ්කර වෙලා. ඒකට හේතුව මොකක්ද? මේ ප්‍රශ්නේ පින්නත් සවිනාස ගොඩක් දෙනෙක්ට තියෙනවා. අපි ඒකට උත්තරයක් දෙමු සවිනාස. ඔව් මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් බව පේනවා. මේකෙදි පින්වත්නි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න තමන්ගේ ධර්මයේ හැසිරීම. දැන් ධර්මයේ හැසිරීම ගැන මේ ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ගේ ධර්මයේ හැසිරීම ධර්මයේ හැසිරීමෙන් තම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ ධර්මයේ හැසිරීමත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන එකත් මේක මාර්ග දෙකක්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනාවේ තියෙනවා අඤ්ඤාහි ලාභූප නිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ලාභ සත්කාර ලැබෙන වැඩ පිළිවෙල වෙන එකක් කියනවා. නිවන් මාර්ග වෙන එකක් කියනවා. ඉතින් ඒ නිසා අපි ගත්තට පස්සේ අපිට කොච්චර කීර්තියක් නැති වුණත් අපිට ප්‍රශංසාවක් නැති වුණත් අනුන්ගේ ගුණ කතාවක් නැති වුණත් අපි තුල ධර්මයේ තියෙනවා නම් ආන්ගේ ධර්මයෙන් අපිව රකින්නවා. ඒක තමයි අපිට මෙතන උවමනා කරන්නේ. දැන් අපි ගත්තොත් මේ ලෝකේ මෙච්චර මේ අධර්මවාදී පිරිසක් එද්දී මේ අධර්මයට තැන තියෙන්නේ මේ ලෝකේ පරිහානියත් එක්ක. දැන් අපි ගත්තට පස්සේ ලෝකේ මිනිස්යාගේ ගුණධර්ම දියුණු කාලා තිනවා. ඒ කාලේ මේ විදිහට අධර්මයට තැනක් නැහැ. අද මෙච්චර අධර්මයට තැනවෙත් තියෙන්නේ ගුණධර්ම පිරිහිලා. ඒ කියන්නේ බුදුරයන් වහන්සේම දේශනා කළා මහණෙනි මිනිස්යාගේ ගුණධර්ම පිරිහිනවා. ගුණධර්ම පිරිහින කාලෙද්දී අධර්ම රාගයත්, විෂම ලෝභයත්, මිත්‍යා ධර්මත් තමයි බලවත් වෙන්නේ. ඒතර අධර්ම රාගයේ
විෂම ලෝකයේ මිත්‍යා ධර්ම බලවත් වෙද්දී මිනිස්යා තුළ වැඩිපුරම දකින්න ලැබෙන්නේ දස අකුසල. ඒක උන්වහන්සේ චක්කවර්ති සීනාද සූත්‍රයේ හරි ලස්සනට දේශනා කළා. ඒතර දස අකුසල කර්මපත් තමයි කියන බලවත් වෙන්නේ. ඒතකොට ඒ කාලෙට මේ අධර්ම රාගයේ විෂම ලෝකයේ ලෝභයේ ඊළඟ මිත්‍යා ධර්ම දස අකුසල මේවට පැසුම් ලබනවා කියනවා. මේවට සමාජයේ ප්‍රශංසා කරනවා කියනවා. ඉතින් මේක ලෝක පරිහානියක් හැටියට අපි තේරුම් ගන්න ඕන. අපි පින්වත්නි අපේ ධර්ම මාර්ගය අපි ධර්මයේ පුරුදු කිරීම අපි වෙන මේකක් හැටියට ගෙනියන්න ඕන. ඒකෙදී අපිට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නැතුණාට කමක් නැහැ කියන අදහස හිතට ගත්තා නම් මං හිතනවා නිවැරදි. මොකද ඒතර මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. අපිට ලාභ සත්කාර අපි ධර්මයේ හැටියට ලැබුණත් නැතත් ධර්මයේ විසින් අපිව දුගතියෙන් උඩට උසෝලා ගන්නවා. ඒතර ධර්මයේ විසින් අපි සුගතිය කරා ගෙනියනවා. ඉතින් ඒ නිසා අපිට ලාභ සත්කාර අවශ්‍ය නැති කියන අදහස හිතට ගත්තා නම් හරි. මොකද අපි ධර්මයේ හැසිරීම ලාභ සත්කාර කියන එක දෙක කලවම් කරගන්න හොඳ නැහැ. නමුත් මේ ලෝකයේ සත්පුරුෂ උත්තමයෝ ඉන්නවා. ඒ සත්පුරුෂ උත්තම ධර්මයට අනිවාර්යෙන් ප්‍රශංසා කරනවා. ඉතින් මේ සත්පුරුෂ පිරිස දුර්ලභයි කියලා නේද මේ ප්‍රශ්නෙන් අහන්නේ ඔය. ඒ සත්පුරුෂ පිරිස දුර්ලභයි අඩුයි. ඉතින් ඒකට කලබල වෙන්නේ නැතුව ඒක අපි අටලෝ දහම හැටියටම දරාගත්තා නම් හොඳයි කියලා මං හිතන්නේ. එහෙමයි. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ සමගින් අපි මේ ධර්ම සාකච්ඡාව ඔබට අරන් ඉන්නේ ඔබේ ජීවිතයේ යහපත වෙනුවෙන්ම තමයි. ඔබට පුළුවන් ඉතින් ප්‍රශ්න ඉදිරිපත් කරන්න ශ්‍රද්ධා රූපවාහිනී Facebook page එකට ගිහිල්ලා ඔබට කරන්න තියෙන Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් මේ ප්‍රශ්න පින්නත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න අපි සූදානම්ෙන් ඉන්නවා. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අපිට යොමු කරනවා ප්‍රියරංජන අහන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ ස්වර්ණමාලී මහසෑ රජුණන් වහන්සේට ජීවිතේ පූජා කරන විදිහ කියලා දෙන්නට කියලා තමයි පින්නත් ස්වාමීන් වහන්සේ අපිට මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. ඒකෙදී පින්වත්නි පින්වත් දරුවනි ඒක ඔබ මෙහෙම කරන්න රුවන්වැලි මහසෑය ළඟට ගිහිල්ලා සාතුරුන් වහන්සේට හොඳට ඉස්සල් රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මල් පහන් සුඳුදුම් ආදී අරගෙන ගිහිල්ලා ඊට පස්සේ පහන් පත්තු කළා ඊට පස්සේ මල් අරගෙන සෑය පැදුකුණු කළා හොඳට තෙරුවන් වන්දනා කළා පිරිත් කියලා ගාථා කියලා දෙවියන්ට පින් දීලා ඊට පස්සේ හොඳට තමන් මේකේ හිතට ගන්න ඕනේ ඉස්සෙල්ලා තමන් රැස් කරපින දෙවියන්ට එම් දීලා පින් අනුමෝදන් කළා හොඳට ස්වර්ණමාලී මහා සෑය ළඟට ගිහිල්ලා දැන් පිරිමි දරුවෙක් නම් හොඳට ස්වර්ණමාලී මහා සෑයේ පාදම ළඟට ගිහිල්ලා මම හිතනවා ඒකෙදී දණ්ඩ නමස්කාරය කළා වැඳලා පාදමට හිස තියා සාතුරුන් වහන්සේගේ ජීවමාන සාතුරුන් වහන්සේ හා සිත උපද්දාගෙන උන්වහන්සේගේ සිරිපතුල් අල්ලා වන්දනා කරන ආකාරයෙන් පාදම තමන්ගේ දෑතින් ස්පර්ශ කළා වන්දනා කළා හොඳට හිතන්න ඕන මම භාගතුන් වහන්සේව සරණ යනවා ඊළඟට ධර්මයේ සරණ යනවා ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා මම අද පටන් සාතුරුන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කරනවා කියලා අර සාතුන් වහන්සේගේ ශාස්ත්‍රූත්වයට තමන්ගේ ජීවිතේ පූජා කිරීම තමයි මේකේ අදහස ගන්න ඕන. අවසරයි ස්වාමීනාස මේ සමහර තැන්වල සාකච්ඡා වෙනවා ස්වාමීනාස මේ පාදම අල්ලා වන්දනා කිරීම ස්වාමීනාස මේ කාන්තාවන්ට අම්මලට අපේ සහෝදරයන්ට සුදුසු නැද්ද කියලා ස්වාමීනාස. ඒකනම් මම හිතන්නේ දැන් අපි ගත්තොත් අපි ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ හැටියට සැලකුවොත් රුවන්වැලි සෑය. මොකද බුදුරජාණන් වහන්සේගේ අබෑටයක් තරම් 13 වහන්සේ ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේට සලකන්න කියලා තියෙනවා. නමුත් දැන් ওই සම්බන්ධයෙන් කෙලිම දැක්වෙච්ච උත්තරයක් අපිට හම්බ වෙන්නේ නැහැ. එහෙමයි. මම පුද්ගලිකව අදහස් කරන එකක් මම මෙතන කියන්නේ. මොකද ඒක සම්පූර්ණ කෙලින් දක්වපු එකක් නෑ. දැන් අපි ගත්තොත් බෝධින් වහන්සේ වුණත් කාන්තාවකට ස්පර්ශ කිරීම සුදුසු නෑ. ඒක යෙදෙන්නේ නෑ. මොකද ජීවමාන සාතුන් වහන්සේට සලකන්නේ. ඒතර අපි ස්වර්ණමාලී මහසෑය ජීවමාන සාතුන් වහන්සේ හැටියට සැලකිය යුත්තේ මං හිතන්නේ. එහෙමයි. මොකද දේශනාවේ තියෙනවා අබෑටික තරම් ධාතුන් වහන්සේ ජීවමාන සාතුන් වහන්සේ සමානයි කියලා. ඉතින් ඒ නිසා ඒකට හොඳයි මම හිතනවා ඒ ස්පර්ශ කරන්නේ නැතුව අපිට වන්දනා කරන්න පුළුවන් හොඳට. එහෙමයි. හොඳට නල්ල බිම තියලා වන්දනා කරන්න පුළුවන්. මොකද ඒකෙදි කෙලිම දක්වපු උත්තරයක් අපිට හම්බෙලා නැහැ. පිරිමෑට ඒක කිසි ගැටලුවක් නැහැ. ඒකෙදි ඒ විදිහට වන්දනා කරලා මම බුදුරයන් වහන්සේව සරණ යනවා. ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා. මම බුදුරයන් වහන්සේගේ අනුශාසනාවට පිළිහිටලා කටයුතු කරනකොට අදිෂ්ඨාන හිතට අරගෙන භාගතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා කරනවා කියලා එයා අදිෂ්ඨානෙ ගන්න ඕන. එතකොට ඒ කාලේ දැන් ඔය සාතුන් වහන්සේට ජීවිතේ පූජා කරනවා කියන එක පින්වත්නි ගැඹුරු එකක්. ඒක පුංචි එකක් නෙමෙයි. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සාතුන් වහන්සේට ජීවිතේ පූජා කළා නම් ධර්මයට ජීවිතේ පූජා කළා නම් ශ්‍රාවක සංඝරත්නයට ජීවිතේ පූජා කළා නම් එයා පණ ගියත් අධර්මයක් කරන්නේ නැහැ. ආන් ඒකයි ජීවිතේ පූජා කරා කියන්නේ. නියමාර්ථය මම මේ කියන්නේ
ඒ කියන්නේ දැන් අපි හිතමු පණ ගියත් එයා ප්‍රාණඝාතය කරන්නේ නැහැ. පණ ගියත් හොරකම කරන්නේ. අන්න සැබෑ ලෙසම සාතුරුන් අතරතුර ජීවිතේ පූජා කරලා තියෙනවා. එහෙමයි. ධර්මයට පූජා කරලා තියෙනවා. මම හොඳ කතාවක් කියන්නම් ඒකට. අපේ සද්ධාතිස්ස මහරජුරවන්ට අහන්න ලැබුණා මේ වටු මාංශය හරි රසයි කියලා. එහෙම ඇසන්න. ඊට පස්සේ සද්ධාතිස්ස රජුරු කල්පනා කළා මම වටු මාංශයක් ගැන මේ රාජපුරුෂයන්ට අරින් කාට අරින් කිව්වොත් මේ මුළු පළාතෙම වටු මරන්න පුළුවන්. ඒතකොට විශාල සත්තු ප්‍රමාණයක් මැරෙනවා. ඉතින් ඒක නිසා මම මේ එහෙම කියන්නේ නැතුව මට කොහොම හරි මේ වටු මාංශයක් ඒ කියන්නේ ධාර්මිකව කියලා කියන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ. මට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් හොයාගන්න තියෙනවා නම් මගේ වචනයෙන් කිසි සතෙක්ව මරන්න නැතුව අහම්බෙන් ලැබෙන එකක් ඇටියට ලබා ගන්න තියෙනවා මට හරි හොඳයි. මට දන් දෙන්නත් පුළුවන් කියලා මෙහෙම හිතුණා. ඊට පස්සේ රජුරු මොකද කළේ මැතියමතුරු කැඳවලා ඇහුවා රාජපුරුෂෝ කැඳවලා ඇහුවා මේ ප්‍රදේශයේ මේ පණ ගියා සිල් කඩන්න නැති හොඳ සිල් රකින්න උපාසකයෙක් ඉන්නවාද කියලා. ඊට පස්සේ කිව්වා මේ රජතුමනි මේ අසවල් ගමේ උපාසකයෙක් ඉන්නවා. ඒ උපාසකයා හොඳට තුනුරුවන්ට ජීවිතේ පුදලා සිල් රකින්න කෙනෙක් කියලා. එහෙනම් ආන් ඒ උපාසකුන්නට එන්න කියන රජුරු එන්න කියනවා කියලා. ඊට පස්සේ ඔන්න රජුරු එන්න කිව්වා. ඊට පස්සේ මොකද කිව්වේ රජුරු ඇවිල්ලා කතා බස් කළා ඇහුවා ඔබ හොඳට සිල් රකින්නවද කියලා. එසේ මහරහතුනි මම සිල් සමාදන් වෙලා ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සේ රජුරු හොඳයි කියලා කතා කරලා පිටත් කළා. පිටත් කළා දවස් දෙකක් ගියාට පස්සේ රජුරු මොකද කළේ රාජපුරුෂෙක් ඇති කුකුලෙක් දීලා කිව්වා රාජපුරුෂයෙකුට කුකුලෙක් යන්න ගිහින් ආන් අසවල උපාසකයට දීපන් මේ රජුරුවන්ට මේ කුකුලා මරලා වෑංජනයක් හදලා දෙන්න කියලා මාංශේ. ඊට පස්සේ රාජපුරුෂයා කෙලින්ම ගියා උපාසක මහත්තයා හම්බෙන්න ගිහලා කිව්වා මේ රජුරුවන්ගේ පණිවිඩයක් අරන් මං ආවේ රාජදූතෙක් මෙන්න මේ කුකුලා රජුරුව දුන්නා මේ කුකුලා මරලා මේ කුකුලාගේ මාංශ වෑංජනයක් රජුරුවන්ට ගිහිල්ලා මේ දෙන්න කියලා. ඊට පස්සේ උපාසකතුමා කිව්වා අනේ රාජපුරුෂේ කුකුලා මැරලා හිටියනම් මං උවිලා දෙනවා කිව්වා. නමුත් රජුරුව උදෙසාවත් අපිට කුකුලෙක් නම් මරන්න බෑ කිව්වා. ඊට පස්සේ රාජපුරුෂයා කුකුල අරන් ගිහලා රජුරුවන්ට කිව්වා දේවේනි ඊ උපාසකුන් නැහැ මේ සත්තු මරන්නේ නැලු. ඉතින් මොන කාරණේ නිසාවත් මේක කරන්න බෑ කියනවා කියලා. ආයවතාවක් රජුරුව යවුවා එහෙනම් ගිහින් කියාපන් රජුරුවන්නේ රාජාන කඩකොළ මොකද වෙන්නේ කියලා දන්නවද කියලා. ඊට පස්සේ කියාපන් කිව්වා ඒක මේ රජුරුවන්ගේ රාජකීය යන කියලා රාජාන කඩොත් එතනින් පස්සේ ජීවිතින් දේ ගැන කල්පනා කරන්නදී කියලා. ඊට පස්සේ දෙවිනි වතාවෙත් රාජපුරුෂයා කිව්වා උපාසකුන් නැහැ මේක හරි බරපතල කාර්යයක්. මොකද මේක රජුරුවන්ගේ රාජකාරියේ රජුරුවන්ගේ රාජකීය අනක් මේක. ඔබතුමා මේක ටිකක් කල්පනා කරලා බලන්න මේක ජීවිතේ නැසෙන වැඩක් වැරදුනොත් එහෙම. ඊට පස්සේ උපාසක මහත්තයා කිව්වා මේ රාජපුරුෂ මේ කුකුලා මැරලා හිටියනම් මට මං උවිලා දෙනවකෝ රජුරුවන්ට. අපට නම් ජීවිතේ ගියත් මේක කරන්න බෑ කියලා. තුන්වෙනි වතාවේ පිටවත්නි රජුරුව ඒ උපාසකුන් නැගෙන්නවා. ගෙන්නලා ඊට පස්සේ රාජපුරුෂයන්ට කිව්වා ලෑස්ති කරන්න කිව්වා දන් ගෙඩියට මේ හිස ගසා දාන්න. ඊට පස්සේ ඔන්න රාජපුරුෂු ලෑස්ති කළා. ඊට පස්සේ මොකද කළේ රජුරුව කිව්වා ඔබට කුකුලා මරලා ව්‍යංජනේ හදලා දෙන්න බැයිද කියලා. දේවිනි මට නම් ඒක කරන්න බෑ කිව්වා. ඊට පස්සේ රජුරුව කිව්වා එහෙනම් රාජපුරුෂ නරය යන්න මෙයාව කියලා. ඊට පස්සේ යද්දි දැන් ඕන් වදකයා ඉන්නවා දාංගෙඩිය ලෑස්ති කරලා තිනවා බෙල්ල තියන්න කිව්වා. උපාසකයා ගිල්ල බෙල්ල තිබ්බන දාංගෙඩියට. දාංගෙඩිය බෙල්ල තියලා රජුරුව මරන්න එපා කියලා. කාල්තියා රාජපුරුෂයන්ට කියලා තියා මරන්න එපා දාංගෙඩිය බෙල්ල තිබ්බට කියලා. දාංගෙඩියට බෙල්ල තියලා කුකුල අතට දෙන්න කිව්වා දැන්. කුකුල අතට දීලා කියන්නේ කිව්වා දැන් ඔබතුමා තමන්ගේ ජීවිතය ගැන හිතනවා නම් හිතන්න කියලා. දැන්වත් ඔබතුමාට මේ අවසාන අවස්ථාව කියලා. ඊට පස්සේ උපාසක මහත්තයා කුකුලා අතට අරන් කිව්වා උඹේ දැන් උඹ ජීවත් වෙන්න ආසයි. එතකොට උඹේ ජඹ මගේ ජීවිතය අරගෙන උඹ ජීවත් වෙනවා. මං ඔබ වෙනුවෙන් මගේ ජීවිතය පූජා කරනවා කියලා ඒ කුකුල අතෑරියා. ඊට පස්සේ ඒ කුකුල කෙලීම ගිහිල්ලා මේ මොකක්ද පොඩි කඳු ගැටයක වැහුවා කියනවා. පොඩි කඳු ගැටයක. එතකොට මේ ඊට පස්සේ ඒ කඳු ගැටයටත් නම් වැටුණා කුක්කුට ගිරි කියලා. අර උපාසකතුමා ජීවිතේ පූජා කළානේ. ඊට පස්සේ රජුරුව කිව්වා මරන්න එපා.
නියම උපාසකෙක් කිව්වා මේ. නියම උපාසකෙක් මේ හම්බුනේ කිව්වා. ජීවිතේ ගියා සතෙක් මරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ උපාසකතුමාට තමයි රජුර කිව්වේ අනේ උපාසකුන් නැහැ. මම මේ හොය හැටි නියමටම සාතුරුන් වහන්සේට දීපුදා සරණ ගිය ශ්‍රාවකෙක් හොය හැටි මට වටු මාංශයක් පුළුවන් නම් හොලකට දෙන්න ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කියලා. පස්සේ උපාසකතුමා පස්සේ කාලයක රජුරන්ට 3 වතාවක් ත්‍රිකෝටි පාරිශුද්ධ වටු මාංශය ගෙනත් දුන්නා. ආන්න සාතුරුන් වහන්සේ දිවි පුදා සරණ ගියා. ඕක තමයි මම හිතන්නේ සාතුරුන් වහන්සේ දිවි පුදලා සරණ යනවා කියන්නේ ඕක. ආන් ඒ අදිෂ්ඨානය ගන්නොත් මම දිවි හිමියෙන් සාතුරුන් වහන්සේගේ වචන ඉක්මවා යන්නේ. දිවි හිමියෙන් මම ධර්මයේ ඉක්මවා යන්නේ. ශ්‍රාවක සංඝරත්න ඉක්මවා යන්නේ නැහැ කියලා ඒ අදිෂ්ඨානයෙන් සාතුරුන් වහන්සේට මගේ ජීවිතේ පූජා කරනවා කියලා හිතලා එයා රුවන්වැලි සෑයේ පාදවල නල්ල තියාගෙන අදිෂ්ඨානය ගත්තද නියම ජීවිතේ පූජා කරිල්ල. ඊට පස්සේ ආයේ ධර්මයේ පිහිටන්න ඕන. එහෙමයි. ආන් ඒක තමයි මම හිතන්නේ ඒකේ සැබෑ අර්ථය. එහෙමයි සන්නස. ඉතින් ඒ කාරණාව අපි හැමෝටම වටිනවා. අපේ ජීවිතවලට ඉතින් උතුම්ම තැනට ගිහිල්ලා උතුම්ම විදිහට ජීවිතේ රැකවරණය සලසා ගන්න ආකාරය පිණිස ස්වාමීන් වහන්සේ මතක් කළේ. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ තියෙන ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න ශ්‍රද්ධා TV Facebook page එකට ගිහිල්ලා ඔබට කරන්න තියෙන්නේ Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන එක. ඉතින් මේ ප්‍රශ්න අපි සූදානම් පිණිස ස්වාමීන් වහන්සේට යොමු කරන්න. ස්වාමීන් වහන්සේ මේ විදිහට අපිට ප්‍රශ්නයක් යොමු කරනවා. සජිත් කියලා තරුණ දරුවෙක් ස්වාමීන් වහන්සේ ගොඩක් දුකින් මේ ප්‍රශ්නය අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපේ පින්වත් ස්වාමීන් වහන්සේම ගැන නමයකට ආදරය කරා. තාමත් ආදරේ කොහොමුණත් ස්වාමීන් වහන්සේ මේ විදිහට අවුරුදු 2ක විතර කාලයක් තිස්සේ ආදරය කළා. ඒ කාලය තුල ඒකේ චරිතයේ මේ හැම දෙයක්ම ආරක්ෂා කළා. ගොඩක් ආදරෙන් ඇයව බලාගත්තා. ඉතින් කොහොමද සයන්ස් ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් කියලා කියනවා. හැමෝම මෙයාට කැමති වෙලා තිබුණේ. නමුත් මේ වෙද්දී ඇගේ අම්මා මේකට කැමති නැහැ. ඒ නිසා සම්බන්ධය නතර කරන්න වුණා. මට මේක ගොඩක් දුකයි ස්වාමීන් වහන්සේ. මගේ හිත හදාගන්න අමාරුයි. මම ගොඩක් බණ අහනවා මේ කාල සීමාවේ. මම ධර්මයට කැමති කෙනෙක්. ඒ නිසා මගේ හිත හදාගන්න ධර්මයෙන් පිහිටක් ලබා දෙන්න කියලා ස්වාමීන් වහන්සේ ඒ තරුණ පුතා අපිට කියන්නේ. ඒක නම් දැන් ඔය අහපු ප්‍රශ්නේ මම හිතන්නේ ගොඩක් අය ඉතින් ඔය වැනි අවස්ථාවලට මුහුණ දෙනවා. මම හිතනවා මේකේදී තරුණ දරුවෝ හැටියට තරුණ දරුවනි පින්වත්නි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතේ විවාහයට අදාළ සහකරුවා ඒ නැත්තම් සහකාරී තෝරා ගන්න ඒකෙදී අර තමන්ගේ හේතු මනාපේ ඒක කලබල වෙන්න හොඳ නැහැ. මම කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපිට අපිට බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. එහෙමයි. ඊළඟට අපිට බෞද්ධ දර්ශනයක් තියෙනවා. ඒතර මේ බෞද්ධ සංස්කෘතියේදී අපි ගත්තොත් බුදුරයන් වහන්සේ දේශනා කළ දෙමාපියන් සතු දෙමාපියන්ගේ යුතුයකම්. එහෙමයි. ඒතර දෙමාපියන්ගේ යුතුයකම් වල තියෙනවා දරුවාව පාපා නිවාරේන්ති පාපයෙන් වළක්වනවා. කල්යාණේ සමාදපෙන්ති. කල්යාණ යහපත් දේ සමාදන් කරනවා. එතකොට ඊට පස්සේ දායාදේ පවරා දීම සුදුසු කලට ආවාහ විවාහ කරලා දීම මං හිතනවා ඉගෙන ගන්න දරුවෝ. එහෙම නැත්නම් තරුණ දරුවෝ Tamanට ඒකට කල් එනකන් ඉවසගෙන ඉන්න එක තමයි හොඳම දේ. එතකොට ඒ තාක් තරුණ දරුවෝ ඉවසන්නේ නැති එක තමයි ගොඩාක් අර්බුද වලට හේතුව. ඊට පස්සේ අපි ගත්තොත් ගොඩාක් ප්‍රේම සම්බන්ධකම් ඇති කරන දැන් අපි ගත්තොත් ගොඩාක් ওই හට ගන්නා ප්‍රේම සම්බන්ධකම් බුද්ධිමත්ව හට ගන්න ඒවා නෙමෙයි. ගොඩාක් බුලඳ කාලේ දැන් අපි ගත්තොත් දැන් ඒ කාලේ නම් අපි ගත්තොත් ටිකක් පසුගිය කාලේ අපි ගත්තොත් එහෙම ළමයි තරුණ ළමයි යහළු වෙනවා කියන එක මේක යම්කිසි වයසකට ආවට පස්සේ සිද්ධ වෙන එක. දැන් මේ චූටි 8 පන්ති 9 පන්ති ළමයි තමගේ ජීවිතය කහද බඳ කරන දේවල් පව සමහර කරලා ඉවරයි. ඉතින් මේ වගේ බරපතල ප්‍රශ්න අද සමාජයේ තියෙනවා. ඉතින් ඒක නිසා එක හේතුවක් තමයි මේ දරුවෝ බලන දේවල්, අහන දේවල්, කියවන දේවල් මේ එකක්වත් මේ තමන්ව සත්පුරුෂයෙක් කරන දේවල් නෙමෙයි බලන්නේ. සත්පුරුෂයෙක් කරන දේවල් නෙමෙයි අහන්නේ. ඒවා කියවන්නේ. දැන් ගොඩාක් ළමයි ෆෝන් පාවිච්චියට බැහැවිලා ඉන්නවා. ඒත් මේ වගේ නොයි පටලැවිලි හට ගන්නවා. නමුත් දැන් මේ පුතාට කියන්න තියෙන පුතෙක් නේද අහන්නේ. මේ පුතාට කියන්න දැන් පුතාට මේ ප්‍රශ්නේ වෙලා ඉවරයිනේ දැන්. ඉතින් කලින් විසඳ කියන්නේ වෙන්නේ නැති වෙන්න කරුණු හදාගන්න තිබිච්ච එකට ඒක කරගන්න බැරි වුණා. දැන් කරන්න තියෙන තමන් හිත දුකටපත් වෙලා ඉන්නොන බුදුරයන් වහන්සේ ඔක වදාලා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බය. තණ්හාව නිසා තමන්ට සෝකේ හට ගන්නවා. තණ්හාව නිසා තමන්ගේ ජීවිතේ බය හට ගන්නවා. පසුතැවිලි හට ගන්නවා. ඉතින් මේ නිසා අපි මේක තීරුම් ගන්න අපට අපි යමක් ප්‍රියමනාපයි කියලා ලං කරගත්තද ඒ සෑම දෙයක්ම අපට දුකක් ළඟා කර දෙනවා කියලා බුදුරයන් වහන්සේ වදාළේ. ඉතින් ඒකෙදි බුදුරයන් වහන්සේ වදාළේ නිසා ගෙහියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිතර මේක හිතන්න කිව්වා. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. මට මේ සියලු ප්‍රියමනාපෝ දේවල් වලින්
වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් මම හිතන්නේ දෙමාපියන්ගේ ආශිර්වාදේ නැතුව දෙමාපියන්ගේ කරුණාව ඒ කියන්නේ දෙමාපියන්ගේ අනුකම්පාව පුතාට ඒ දෙන්නේ නැත්නම් යම් කටයුත්තකදී ආශිර්වාදේ නැතුව කරන විවාහයේ සාර්ථකයි කියලා අපිට ඒක පිළිගන්න බෑ. මොකද දෙමාපියන්ගේ ආශිර්වාදය දීලා නැහැ එතෙන්ද. එහෙමයි සන්නස. ඉතින් ඒ නිසා අපි ගොඩාක් කල්පනා කරන දෙමාපියන්ගේ ආශිර්වාදයේ මැද්දේ කටයුතු කරන්නයි. ඒකයි. ඉතින් ඒ නිසා අපි ගත්තොත් මේ දෙමාපියන්ගේ වචන දෙක ගේම කියන්නේ අපි ගත්තොත් කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලි මානවකයා බ්‍රහ්ම ලෝකේ ආත්මභව 500ක් ඉඳලා ආවේ. ඒතර කිසිම ඒ කියන්නේ මේ කාමයේ ගැන හැඟීමක්වත් නැහැ පිප්පලි තරුණයාට. ඊට පස්සේ බද්දා කාපිලානේ තන්නි රත්තරන් පාට ලස්සන රූපේ. කාමයේ ගැන හැඟීමක්වත් නැහැ. ආත්මභව 500ක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආවේ. ඒ දෙමාපියන්ගේ වචනේට කසාද බැඳන්නේ. බැරිම තැන පිප්පලි මානවකව මට අම්මේ තාත්තේ මට කසාද බඳින්න බෑ. ඔයගොල්ලෝ කොට එහෙනම් ඔයගොල්ලෝ මේක කරන්නම කියලා කියනවා. මෙන්න මේ වගේ රූපයක් තියෙන කෙනෙක් පුළුවන් නම් හොයාගෙන කියලා රත්තරනේ රූපයක් හදලා දුන්නා. රත්තරන රූපේ දුන්නේ හොයන්න බැරි වෙන්නේ කියලා. ඒතර පිනා කියන්නේ ඒක දැන් ඒ කියන්නේ ඒක සංසාරේ ආපු ගමන රත්තරන් පාට රූපේ තියෙන කෙනෙක් හම්බ වුණා. ඊට පස්සේ බලන්න දෙමාපියන්ගේ වචනට ඒගොල්ලෝ කසාද බැඳන්නේ. බලන්න දෙමාපියන්ගේ වචනේ කරපු ඇටි. කසාද බැඳලා ඒගොල්ලෝ නෙක්කම්මේට බර වෙච්ච හිතින් යුතු හිටියේ. නෙක්කම්මේ පතාගෙන හිටියේ. අමෘතයේ සොයාගෙන යන ආසාව තිබ්බේ. ඒ දෙන්නා මේ විවාහයටපත් වෙලා අර මංගල යහනේ ලස්සන මල් මාලාවක් දාලා කිව්වා නැගණිය මං කාමයට ආසගෙන නෙමෙයි කිව්වා. මම නෙක්කම්ම හොයා යන කෙනෙක් කිව්වා. ඊට පස්සේ ඒ බද්දා කාපලන්න කිව්වා ආයජන්ඩි මමත් නෙක්කම්ම හොයාගෙන යන කෙනෙක් කිව්වා. එහෙමනම් නැගණිය අපි මේ විදිහට ජීවත් වෙමු. යම් විදිහකින් මගේ හිතේ ඔයාගෙන රාගයක් හටගත්තොත් මේ මල් පරවේ කිව්වා. ඒතර බද්දා කාපලයන්නේ කිව්වා ආයජන්ඩි මගේ හිතේ ඔබ ගැන රාගයක් හටගත්තොත් මේ මල් දාමේ පරවේ කියලා. ඒ දෙමාපියෝ ජීවත් වෙලා ඉන්නකන් දෙමාපියෝ නැසනකන් ඒ එක යහනේ සතපුණා මල් මාලා පරවුන්නේ නැහැ. අන්න බලන දෙමාපියන්ගේ වචනේ කරපු හැටි. ඊට පස්සේ දෙමාපිය අභායටපත් වුණා. මේ පිප්පලි තරුණයා මේ තවම සිවුරු හොයාගෙන මේ ලෝකේ යම් රහතුන් සිටිද්ද යම් සම්මා සම්බුදුරු සිටිද්ද උන්වහන්සේ උද්දසා මාගේ පැවිද්ද වේවා කියලා පැවිදි වුණා. බද්දා කාපිලානේ පැවිදි වුණා. දෙන්නම රහත් වුණා. ඉතින් ඒ නිසා මේ දෙමාපියන්ගේ වචනෙන් ඉක්මව යන්නේක මං හිතන්නේ දරුවෙකුට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නේ නැහැ. දෙමාපියන්ගේ ආශිර්වාද ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දරුවෝ හොඳට තේරුම් ගන්න ඕන ඉස්ලාම් අපි දෙමාපියන්ගේ වචනෙට කීකරු වීම. ඒ දෙමාපියන්ගේ ගුණේ හඳුනා ගැනීම. දෙමාපියන්ට පයින් ගහන යන කිසි දරුවෙකුට හරියන්නේ නැහැ. ඒ නිසා දෙමාපියෝ වෙනුවෙන් අපිට ගොඩක් දේවල් මොකද දෙමාපියෝ අපි වෙනුවෙන් ගොඩක් දේවල් අතහැරලා තිනවා. ගොඩක් දේවල් කැප කරලා තිනවා. ඉතින් ඒ නිසා දරුවන්ට පුළුවන් වෙන්න ඕන දෙමාපියන් වෙනුවෙන් යම් යම් දේවල් අතහරින්න සිද්ධ වෙනවා. ඒකට අපි මුහුණ දෙන්න ඕන. ඉතින් ඒකට හොඳට අපි ධර්මයේ මෙනෙහි කළා නම් හරි අපිට සියලු ප්‍රියමනාප දේවල් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා. එහෙමයි. එහෙම සීකලම අපිට හිත හදාගන්න පුළුවන්. එහෙමයි සන්නස. එතන වගේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ශ්‍රද්ධා රූපවාහිනී Facebook පිටුවට ගිහින් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. ඉතින් අපි සූදානම් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරක් ලබා දෙන්න සිංහල භාෂාවෙන් කෙටියෙන් ඔබේ ප්‍රශ්නේ සටහන් කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. පින්වත් ස්වාමින්වහන්ස නිරෝෂා කියලා කෙනෙක් මේ ප්‍රශ්නේ අපිට එවන්නේ. මේ විදිහට කියනවා පින්වත් ස්වාමින්වහන්ස සිල්පද හෝ දහම් කරුණු හොයාගෙන පුළුවන් තරම් ජීවිතේට පත් කරන හැදුවත් ඒ අනුව ජීවත් වෙන්න බැරි වුණාම හිතට කලකිරීමක් පරාජිත හැඟීමක් දැනෙනවා. විශාකා උපාසිකාගේ ජීවිතයෙන් සහ සංගාලෝවාද සූත්‍රයන්ව ජීවත් වෙන උත්සාහ කරත් මේ සමාජය තුළ එවන් ජීවිත ගත කිරීම අපහසු බව හැඟෙනවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපේ මේ ගිහි ජීවිතේ යහපත්ව ගත කරන්න අපිට අපි ගැනම කලකිරෙන්නේ නැතිව ධර්මයේ තුල ජීවත් වෙන්න මොනවද තව කළ යුතු වන්නේ? මෙහෙමයි ස්වාමීන් වහන්සේ අහන්නේ. ඔව් ඒකට මම හිතනවා දැන් ඒ අර දුකක් තියෙනවනේ හිතේ අපිට මේක ආසා හැටියට මේක කරගන්න විදිහක් නැහැ කියලා. ඒකට මට බතක් වුණා එක කියද්දී බුදුරයන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සුකරානි අසාදුනි අත්නෝ අහිතානිච. ඒ කියන්නේ බුදුරයන් වහන්සේ වදාලා මහණෙනි තමන්ගේ ජීවිතයට යමක් විපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද තමන් යමක් නරකයිද සුකරානි ඒ තමන්ගේ ජීවිතය අයහපත විපත පිණිස පවතින දේ කරන්න හරි ලේසි කියනවා. යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්කරං. හැබැයි මේ ලෝකේ යමක් යහපත්ද ඊළඟට තමන්ට හිත පිණිස පවතිනවද තමන්ට අභිවෘද්ධිය පිණිස පවතිනවද ආන් ඒක කරන්න පරම දුෂ්කරයි කියනවා. ඉතින් ඒ නිසා මේක පින්වත්නි පින්වත් දරුවනි මේක බුද්ධ වචනේ තියෙන එක මේ ලෝකේ යහපත් දේ හොඳ දේ අපි ගත්තොත් ධර්මයේ මේ පුරුදු කරන එක දුෂ්කර දෙයක්. හැබැයි මේ ලෝකේ තමන්ට අහිත නම් නරකයි නම්
තවන්ට ඊළඟට විපත පිණිස පවතින දේ හරිය ලේසි. අපි ගත්තොත් මිනිස්සු අරක්කු බොනවා. ඉතින් අරක්කු බොන මිනිහට අරක්කු බොන එක හරිය ලේසි. සිගරට් බොන එක ලේසි. නරක දේවල් කරන එක ලේසි. සල්ලාල ජීවිතයක් ගත කරන එක ලේසි. අමාරු එක තමයි අරක්කු බොන එකෙන් වැළකීලා ඉන්න එක. සිගරට් බොන එකෙන් වැළකීලා ඉන්න එක. සල්ලාලකමෙන් වැළකීලා ඉන්න එක. සිල්පද ආරක්ෂා කරගන්න එක. ඒතර ඒක කරා යද්දි බුදුරයන් වහන්සේ වදාලා මම මේ පින්වතට ඒක සතුටට හිතෙන්න එක මම ඒක කියන්නේ බුදුරයන් වහන්සේ වදාලා මහණෙනි කාමයට එක්ක ඇසුරු කරගත්ත දුම්නසක් තියෙනවා නෙක්ඛම්මේ ඇසුරු කරගත්ත දුම්නසක් තියෙනවා කියනවා. ඒ කියන්නේ මේ ලෝකයේ කාමයේ බලාපොරොත්තු වෙන මිනිස්සු කාමයේ හොයවා ගිහලා Tamanට උපනා කරන ආසා කරන දේ ආසා කරන කාමයේ ආසා කරන වස්තු ආසා කරන කෙනා නොලැබී ගියන් පස්සේ මිනිස්සු දුක් වෙනවා කියනවා. ඒකට කියනවා මේ සාමිස දුම්නස. නැත්නම් ඒකට කියනවා ගේහසිත දුම්නස. ගේහසිත දුම්නස කියන වචනේ තමයි පාවිච්චිලා දෙන්නේ. ඒකට කියනවා ගේහසිත දුම්නස කියලා. හැබැයි යම්කිසි කෙනෙක් කුසල් දියුණු කරන්න යද්දී ඒ කියන්නේ ධර්මයේ පුරුදු කරන්න යද්දී කුසල් වඩන්න යද්දී එයාගේ ජීවිතයට හිතන තරම් තමන්ගේ ජීවිතෙත් එක්ක එකතු කරගන්න අමාරුයි. තමන්ගේ ජීවිතය තුර ඒක සමහරට උපද්ද ගන්න අමාරුයි. ආන් ඒකට කියනවා එහෙම උපද්ද ගන්න අමාරු වෙච්චම එයාට හට ගන්නවා හිතේ දුක. දුම්නසක් හට ගන්නවා. ඒකට කියනවා නෙක්ඛම් දුම්නස කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි ගේහසිත දුම්නස කියන එක ප්‍රහාණය කළා නෙක්ඛම් දුම්නසට එන්න කියලා. ඒතර නෙක්ඛම් දුම්නස ඊට වඩා හොඳයි කිව්වා ගේහසිත දුම්නසට වඩා. ඒ කියන්නේ මේ කාමයන් එක්ක කොට්ටු වෙලා සල්ලි හම්බ කරන්න මහන්සි වෙලා දරු මල්ලෝ හදන්න මහන්සි වෙලා ගීදරු ඉඩ කඩන් හදා ගන්න හදලා Tamanට වාහන ගන්න හදලා මිනිසුන්ට මේවා කරගන්න බෑ මිනිස්සු විඳවනවනේ එකකින්. එහෙම ඇසන. අනේ ඉඳකින් අපි මේ කරගන්න දේවල් අපිට හරියන්නේ නැහැ කියලා. එතන දුකක් හට ගන්නවනේ. ඒකට තමයි ගේහසිත දුම්නස කිව්වේ. ඒ දුම්නසට වඩා හොඳයි කුසල් වඩන්න කියලා කරගන්න බැරි වෙද්දී අමාරු වෙද්දී Tamanට හිතට දුකක් එනවා නම් අර ගේහසිත දුම්නසට වඩා කාමයේ හොයන්න ගිහිල්ලා හිතට එන දුකට මේ දුක හොඳයි කිව්වා. මොකද එයා ඒ දුක තුළ ඉඳලා කවදා හරි ධර්මයේ උපද්දනවා. ඉතින් ඒ නිසා Taman තුළේ ගුණධර්ම දියුණු කරගන්න Tamanට ඕමනා කරලා 아무තු දෙයක් නැහැ. ඒ කියන්නේ Taman කරන්න තියෙන්නේ ඒකට කැප වෙන එකමයි. අප්‍රමාද වෙන එකමයි. වීර්ය ගන්න එක. මොකද සාමාන්‍යයෙන් අපේ තියෙන දෙයක් තමයි අපි යම්කිසි අභියෝගාත්මක දෙයක් කරා යද්දී අපි වැටෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ කලින් කාලට අපිට බාධක මැඩගෙන යන්න තියෙන. ඉතින් මේ ලෝකේ මම හිතන්නේ මේ කාලේ වගේ ගත්තන් පස්සේ ධර්මයේ දියුණු කරනවා තරම් අභියෝගයක් මම හිතන්නේ එච්චර අමාරු අභියෝගයක් වෙන්න කොහෙවත් නැහැ. ඒ නිසා මේකෙදී පින්වත්නි තමන් මානසිකව කඩන් වැටෙන්නේ නැතුව හිතට ධෛර්යය අරගෙන උපේක්ෂාවෙන් තමන්ගේ ජීවිතේ යම් යම් අපහසුකම්කදී උපේක්ෂාවෙන් ඒ දිහා බලලා අපි මේක වීරියමයි උපද්ද ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක අප්‍රමාදී බවමයි කරන්න ඕනේ. මොකද මේ ලෝකේ මේ ලාමක දේවල් ගොඩාක් කරනවට වඩා අමාරු දුෂ්කර එක දෙයක් කරොත් අපි තුම එක සිල්පදයක් දුෂ්කරව රකින්නවා කියලා. දුස්සීලෝ ලක්ෂයකට වඩා එක සිල්පදයක් දුෂ්කරව රකින්නවා නම් එයා උතුම් මෙතන. ඒකයි. අපි බලමු මේ ලෝකේ ලාමක චිත්‍රපටි හරි ලාමක මොනවා හරි දේවල් අපි හිතමු ෆෝන් එක කරන් පැය ගණන් දරුවෝ සමහරවිට කාලය ගත කරනවා. ඒ ලාමක දේවල් 100,000ක් බලනවට වඩා මේ ලෝකේ බණපදයක් අහනවා නම් හිත නිවන යන්න බණපදයක්. ඒ බණපදේ දුෂ්කරව කවුරුන් කෙනෙක් අහනවා නම් අමාරුවෙන් හරි ඒක මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒ නිසා මේ දුකසේ නමුත් මං හිතනවා ශ්‍රේෂ්ඨ දේ තමයි කිරිල්ල උතුම් වෙන්නේ. ඒක තමයි මේ ලෝකේ නෝනැත්තන්ගේ පැස්සුමට බඳු වෙන්නේ. ඒක දුකසේ තමයි අපි කරන්නේ දුකසේ. ඒ නිසා ඒ ගැන දුක් වෙන්න අවශ්‍ය නැහැ. එහෙමයි සන්නස. ඊළඟ ප්‍රශ්නේ පින්නත් ස්වාමීන් වහන්සේ අපිට යොමු කරන්නේ උද්දික කියලා කෙනෙක්, උද්දිකා කියලා කෙනෙක් ස්වාමීන් වහන්සේ. අහන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ මම රෝහලක සේවයේ නිරත වෙන්න කෙනෙක්. මට බොහෝ පොය දිනවල නිවාඩු ලබා ගන්න අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා රාජකාරී කටයුතු නිසා. ඉතින් පොය දිනවල අටසිල් ගැනීමට කැමැත්තෙන් ඉන්නවා. අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වෙලා සේවයේ යෙදීම සුදුසුද කියලා තමයි පින්නත් ස්වාමීන් වහන්සේ අහන්නේ. ඔව් ඇත්තෙම දැන් ඒ පින්වතිට සුදුසුයි. මම හිතන්නේ එකක් තමන් බලන්න ඕන තමන්ට දැන් ආටසිල් සමාදන් වෙන්න බැරි කමක් නෑ. අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තටම ශික්ෂාපදේ පනවන්නේ නැහැ. සිල්පද පැන ආටසිල් සමාදන් වුණාට පස්සේ නැත්නම් සීලයක සමාදන් වුණාට පස්සේ අපි මුකුත් කටයුත්තක් නොකළ සිටිය යුතුයි කියලා එකක් නෑ. නමුත් සාමාන්‍යයෙන් අපි ගත්තොත් උපෝසත සිල් සමාදන් වෙච්ච එක්කෙනා කටයුතු වලින් වෙන් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් විහාරස්ථානයක බණ මඩුවකරින් එහෙම විවේකයෙන් ඉන්නේ Tamanට තවදුරටත් ධර්මයේ දියුණු කර ගැනීම පිණිස. ඉතින් ඒකෙදී අපි හිතමු පොයට නිවාඩුව ගන්න බැරි කෙනාට විකල්ප දෙකක් මම දකිනවා. එකක් තමයි මේක පොයටම සමාදන් විය යුතුයි කියලා එයා ගන්න හොඳ නැහැ. එහෙමයි. මොකද අපි හිතමු පොයට සිල් සමාදන් වීම තමයි බුදුරජාණන් වහන්සේ අනුදැටන එක. ඒක සාම්ප්‍රදායිකව තියෙනවා.
එහෙම නැතු අපි තුන් කෙනෙක් පොයට නැතු වෙන දවසක අටතිල් සමාදන් වෙනවා කියලා. එයාටත් ඒ සීලී අනුසස් එහෙමම තියෙනවා. ඒක නැති කියලා අපිට කියන්න බෑ. එතකොට එයාට පුළුවන් නම් පොය දවසේ බැරුණා නම් පොය දවසට පහුවදා හරිය. ඊට එමෙ නැත්නම් ඊට පහුවදා හරිය තමන්ට සිල් සමාදන් වෙන්න පුළුවන් නම් ඒත් උපෝසත සිල් සමාදන් වෙන්න පුළුවන්. තමන්ට නිවාඩු ගන්නද පුළුවන් දවසක හරිය සමාදන් වෙන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් පොය හතරක් තියෙනවා. පොය හතරෙන් එකක් තමයි 15ක පොයට එන්නේ. එතකොට අනිත් පොය වලට උපෝසත සිල් සමාදන් වෙන්නත් පුළුවන්. ඒක බුද්ධ කාලේ තිබිච්ච එකක්. සතර පොයට සිල් ගැනීම. ඉතින් ඒ නිසා මේ පින්වත්ට හොඳයි සතර පොය අනිත් පොය දවසට සිල් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ට රාජකාරී කටයුතු කරන්න පුළුවන් නම් අෂ්ටාංග උපෝසත සිල් සමාදන් වෙලා එයාට පරිස්සම් වෙන්න තියෙන කාරණා එකක් දෙකක් තමයි තියෙන්නේ එතන. ඒ තමයි විකාලේ ආහාර වැළඳීමෙන් විකාලේ ආහාර ගැනීමෙන් වළකින්න ඕන. ඒතර විකාරය ආහාර ගැනීමෙන් වැළකීම කියලා කියන්නේ උදේ එළිය වැටිච්ච මොහොතේ ඉඳලා ඒකට අපි කියනවා අරුණ නැගීම. යම් වෙලාවක අපිට ඉරේ එළිය පේන්න පටන් ගන්නවද ඈත ආකාශේ ඒ මොහොතේ ඉඳලා දහවල් ඉර මුදුන් වෙනකන්. ඒ කියන්නේ 12 වෙනකන් ආහාර ගන්න පුළුවන්. ඒකට කියනවා කාලය කියලා. ඒතර 12න් පස්සේ තමයි විකාලේ. ඒතර එයාට පුළුවන් නම් එදාට අපි හිතමු රාජකාරී කරන දවසේ එයාගේ උපෝසත දවසේ අපි ගත්තොත් රෝහලේ කටයුතුත් කරනවා. උපෝසත සිල් සමාදන් වෙලා උදේ ආහාර ගන්න පුළුවන්. ඊට පස්සේ දවල් 12ට කලින් එයා දවල් ආහාරය ගන්නවා නම් එයාගේ ඊට පස්සේ සේවයේ කටයුතු වලට කිසි බාධාවක් නැහැ කරගෙන යන්න පුළුවන්. හැබැයි එයා විකාලේ වැළඳීමෙන් වළකින්න ඕන. ඊළඟට එයා නැටුම් ගැයුම් වලින් වළකින්න ඕන. සින්දු ඇහිීමෙන් වළකින්න ඕන. එතකොට උච්චාසයන මහසයනෙන් වළකින්න. ඉතින් සාමාන්‍ය අපි ගත්තොත් ඔය සේවා ස්ථානයක තියෙන පුටුවක් වගේ දෙයක් උච්චාසයන මහසයනට අයිති වෙන්නේ නැහැ. ඊට පස්සේ එදාට යාට ගී සින්දු අහන වලින් දේවල් වලින් වැළකීලා ඉන්න පුළුවන් නම් නැටුම් ගැයුම් වලින් වැළකීලා ඉන්න පුළුවන් නම් විසුක දර්ශනයන්ගෙන් වැළකීලා ඉන්න පුළුවන් නම් විකාලේ ආහාර ගැනීමෙන් වැළකීලා ඉන්න පුළුවන් නම් එයාට පුළුවන් මේ සිල්පද අටම ආරක්ෂා කරන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඇත්තටම රෝහලක එයා කරනවා කරන්නේ ගිලාන උපස්ථානේ. එතකොට එයා උපෝසත සිල් සමාදන් වෙද්දී දවසේ ගිලන් උපස්ථානය කරනවා කියන්නේ ඒක සුපිරි පිනක්. ඒක හොඳම පිනක්. ඒ නිසා වෙන සේවයක නියුතු කෙනෙකුට වඩා රෝහලේ ඉන්න එක්කනට මම හිතනවා උපෝසත සිල් සමාදන් වෙලා ගිලාන උපස්ථානය කරනවා නම් ලෙඩට උපස්ථාන කරනවා නම් එයා භාගතුන් වහන්සේගේ උතුම් අනුශාසනාවක් එතන කළා වෙනවා. එහෙමයි. හැම වෙලෙම අපි හිතන්න ඕනේ රස්සාවකට පඩියක් ගත්ත පමණින් එයාට පිනක් අත්පත් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද බුදුරයන් වහන්සේ දේශනා කළා තියෙනවා සේවා කටයුතු කිරීමේ විපාක තියෙනවා කියලා. තමන්ගේ සේවයේ සාර්ථක ලෙස කළා, අනලස්ව කළා, අනුන්ට සේවාවක් සපයනවා නම් තමන්ගේ සේවය හරි අකුරු රිෂ්ට කරනවා නම් එයා පඩියක් ගත්තා පිනක් රැස් කරන කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ පුළුවන් රෝහලේ සේවය කරන එක්කනට රෝහලේ ඉඳගෙන පුළුවන් උපෝසත සිල් සමාදන් වෙලා. ඒතර හැබැයි මේ කාරණා වලින් වළකින්න ඕනේ එයා. 12ට කලින් එයා කෑම ගන්න ඕන. නැටුම් ගැයුම් වලින් එයා විශේෂයෙන් වළකින්න ඕන. උච්චාසයන මහසයන පරිහරණය වළකින්න ඕන. දැන් අපි ගත්තොත් දැන් මමත් මේ පුටුක වඩලට මේ වගේ පුටුක වඩුණා කියලා උච්චාසයන මහසයන නෙමෙයි. ඉතින් ඒ නිසා සාමාන්‍ය සරල ඇඳක නිදාගත්ත කියලා උච්චාසයන මහසයන නෙමෙයි. ඉතින් ඒ නිසා ඔය කියනවා විකල්ප දෙක තියෙනවා. එකක් තමයි උපෝසත දිනේ 15ක පොය හැරුණාම අනිත් 4 පොය දෙනවා. ඒ පොය දවස් වලට පුළුවන් සිල් සමාදන් වෙන්න. එහෙම නැත්නම් එදාමත් සමාදන් වෙලා Tamanට ඔය කිපිතර ආරක්ෂා කරන් ඊ උපෝසත සිල් රැකීමේ අනුසස් ලබන්න පුළුවන්. එහෙමයි සන්නස්. තවත් ප්‍රශ්නයක් අපිට යොමු කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ රශ්විනි රණතුංග කියලා කෙනෙක් අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ මේකේ අය අපට සිහිනෙන් පෙනෙන්නේ එයාලගේ බලපෑමක් නිසාද යන්න කරුණාවෙන් පහදා දෙන්න කියලා ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ. ඔව් ඒක අපිට ඒකාන්ත වශයෙන්ම කියන්න බෑ. සමහර අවස්ථාවල මියගිය අයගේ බලපෑම් නිසාත් පෙනෙන අවස්ථාවල් තියෙනවා. සමහර අවස්ථාවල දැන් අපි මෙහිමත් තියෙනවා. ඒ කියන්නේ සමහර දැන් ඒක එකපාරක් මියගිය එක්කෙන එකම වතාවක් Tamanට හීනෙන් පෙනුණා කියලා අපි ඒකේ කලබල වෙන්න දෙයක් නැහැ. ඒ තමයි මොකද දැන් සමහරට මියගිය එක්කෙන ගැන සමහරලාට ජීවත් වෙලා ඉන්න එක්කෙන හිත කල්පනා කර ඉන්නවා. අනේ මෙයා නැති වුණා. අනේ මෙයා මෙහෙම කෙනෙක් හොඳ කෙනෙක්. එතකොට එක්ක එහෙම නැත්නම් මෙයා කොහේ ගියාද දන්නේ නැහැ කියලා එක්ක සැකයෙන්. ඒතර ඔය වගේ කල්පනා කර ඉද්දි සමහර අයට වෙලාවකට යාට හීනෙන් මේ මැරිච් එක්කෙනා පේනවා. ඉතින් ඒ පමණකින් අපිට හිතන්න බෑ යා කොහේ ගියාද යා දුගතිය ගියාද මොකක්වත් එහෙම හිතන්න බෑ. නමුත් මේ සෑම දෙයක්ම වැදගත් වෙන්නේ මියගිය කෙනා අපිට හීනෙන් පෙනුණා හෝ නැත හෝ එයා වෙනුවෙන් දානමාන සිද්ධ කළා සංඝයාට දන් දීලා එහෙම නැත්නම් චෛත්‍ය වලට පුදු පූජා පවත්වලා බෝධින් වහන්සේට පුදු පූජා පවත්වලා එයාට පින් දීම තමයි මේක කරන්න තියෙන හොඳම දේ. එහෙමයි සන්නස්. වෙන දෙයක් අපිට යා වෙනින් කරන්න බෑ. මොකද නැති වෙලා ඉවරයි. මිය ගිහිල්ලා නෙන්නේ. එයා වෙනින් පින් දීම තමයි කරන්න තියෙන හොඳම දේ. ඊළඟ ප්‍රශ්නේ පින්නත් ස්වාමීන් වහන්සේ සඳකලණේ කියලා කෙනෙක් ඉදිරිපත් කරන ප්‍රශ්න ගොඩක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අපිට වෙලාව නම් මත වෙනවා. ස්වාමීන් වහන්සේ මේ විදිහට කියනවා මම සත් තුනක් විතර මෛත්‍රී භාවනාව කරගෙන යන්න පටන්ගෙන කොමුණක් දැන් භාවනාව කරගෙන යද්දී මගේ ඔළුව කරකැවිල්ලක් එනවා. ඔළුව පැත්තකට වැටෙන්න යනවා වගේ පින්නත් ස්වාමීන් වහන්සේ. මේ කියලා දැනගන්න පුළුවන්ද කියලා ස්වාමීන් වහන්සේ
වහන්සේ අපිට කියන්නේ අපෙන් අහන්නේ. ඔව් ඒකෙදිත් අපි ගන්න ඕනේ දැන් සමහරලාට එහෙම වුණාම සමහර එක දේවල් හිතන සමහර අය හිතන මට මේක අමනුෂ්‍ය ප්‍රශ්නයක් දන්නේ නැහැ වෙන මොකක් කරන්නේ දන්නේ නැහැ. එක දේවල් තියෙනවා. දැන් අපි ගත්තොත් සමහර අය ඉන්නවා දැන් පැවිදිච්චයට සමහරලාට වෙනවා. සමහර අයට තියෙනවා යම් යම් කායික ආබාධ තියෙන අයත් ඉන්නවා. කායික ආබාධ නිසා යාර ඔළුව කෙලින් කරගෙන භාවනා කරන්න යද්දී එක්ක ඔළුව තද වෙනවා වගේ දේවල් තියෙනවා තියෙනවා. කර කැවිලි හැදෙනවා තියෙනවා. එතකොට එහෙම දේවල් තියෙනවා. තව සමහර අයට යම් යම් මානසික රෝග පැතිත් තියෙනවා. ඊළඟට තව සමහර අයට ඇත්තටම අමනුෂ්‍ය දෝෂත් තියෙනවා. අමනුෂ්‍ය දෝෂ තිබ්බන් පස්සේ සමහරට යාට භාවනාව කරගන්න දෙන්නේ නැහැ. ඉතින් මේකට අපිට ඒකාන්ත උත්තරයක් අපිට එහෙම කියන්න බෑ. ඒකාන්තයෙන් අසවල් එක්කලා අපිට කියන්න බෑ. එයා හොඳයි අපි ගත්තොත් මෛත්‍රී භාවනාව කරන්න කලින් අපි ගත්තොත් එයා බලන්න ඕන පිරිත් කියලා බලන්න ඕන. තිරුවන් වන්දනා කරලා පිරිත් කියලා ආරක්ෂක පිරිත් කියලා ඒ විදිහට පිරිත් කියලා බලන්න ඕන. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෛත්‍රී කරද්දී යට අමාරු එයා බුද්ධානුස්සති වගේ දෙයකට යනවනම් ඒම හොඳයි. එහෙම කළා අපිට ඒක කාලයක් බලලා තමයි අපිට ඒ ගැන යම්කිසි තීරණයක් ගන්න වෙන්නේ. එකපාරට අපිට හිතන්න බෑ මේක අමනුෂ්‍ය දෝෂයක්ද මොකක්ද කියලා. එතකොට ඒ නිසා තම සමහරවිට බුද්ධානුස්සති වගේ දෙයක් කරලා බලුවා නම් හරි පිරිත් කියලා බලුවා නම් හරි. නමුත් ඒක Tamanට කර කෝක කරද්දී තේ අමාරු වෙනවා. Taman ටික කාලයක් ඒක ඉවසගෙන ඉඳලා පස්සේ හිමින් පස්සේ ආයෙත් භාවනාවට ප්‍රවේශ වෙනවා නම් හොඳයි. නමුත් මේකෙදි මුලින්ම එකපාරට යන්න අතර කරන්න ඕනේ නැහැ. එයාට පිරිත් කියන්න පුළුවන් බුද්ධානුස්සති කරන්න පුළුවන්. එහෙම කරලා බලන්න ඕන අපිට. ඒකාන්ත උත්තරයක් දෙන්න අමාරුයි මෙතන. එහෙමයි. මිලක ප්‍රශ්නේ පින්නත් ස්වාමීන් වහන්සේ අවසන් ප්‍රශ්න විදිහට අපි තෝරගන්නේ ක්‍රිෂාන්ත ජයතිලක අපි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ මාහට සාමාන්‍ය ජීවිතයේදී කුමන හෝ සරල ප්‍රශ්නයක් දුකක් රෝගාබාධයක් ඇති වූ විට මගේ හිත ගොඩක් බය වෙනවා. එහි ආදීනව දිගටම හිතනවා. මේ ලෙඩේ හොඳ වෙන්නේ නැති වෙයි. මේ ප්‍රශ්නේ ඉවරයක් වෙන්නේ නැති වෙයි ආදී කාරණාවන් 100 ගාණක් 100 වාරයක් මගේ හිතේ ඇති වෙනවා. මේක හිතට මහා බරක්. කිසිම සැනසෙල්ලක් නැහැ. හිතට මේක දුකක් කියලා කියනවා පින්නත් ස්වාමීන් වහන්සේ. පහදා දෙන්න මේ හිත හදාගන්න විදිහක් කියන්න කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. මේක තමයි පින්වත්නි පින්වත් දරුවනේ අපේ ජීවිතයේ අනිත්‍යයට මුහුණ දෙනවා කියන්නේ මේකයි. ඒතර මේ අනිත්‍යයට මුහුණ දීම අපි හැම දිනාටම මගහරින්න පුළුවන් එකක් නෙමෙයි. ඒතර බුදුරයන් වහන්සේගේ ධර්මයේ ඒ නිසා බුදුරයන් නිතර මේ අනිත්‍ය සිහි කරන්න කියලා කියන්නේ. ඒ අනිත්‍ය බුදුරයන් වහන්සේ කොහොමද සිහි කරන්න කිව්වේ? යම්කිසි ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ගීයෙක් වේවා, පැවිද්දෙක් වේවා බෙන්න මේ කාරණා පහ සිහි කරන්න කිව්වා. ඒතකොට දැන් මේ පින්වතා මෙන්න මේ ටික මතක තියාගෙන පුරුදු කරන් හරි. ඒ තමයි මං ජරාවට පත් වෙන කෙනෙක් ඒ ජරාවට පත් වෙන ස්වභාවය ඉක්මවා ගිහලා නැහැ කියලා නිතර නිතර හිතන්න කියනවා. මම ලෙඩ වෙන කෙනෙක් ඒ ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා ගිහලා නැහැ. ඊළඟට මම මරණයට පත් වෙන කෙනෙක් මම මරණයට පත් වෙන ස්වභාවය ඉක්මවා ගිහලා නැහැ. මට සියලු ප්‍රිය බණාපදේ වෙන සිද්ධ වෙනවා. ඒතර ඒ ස්වභාවය ඉක්මවා ගිහලා නැහැ. මං කර්මයේ දායාද කරන් ඉන්නේ. කර්මයේ තමාගේ දේ කරන් ඉන්නේ. කර්මයේ පිහිට පිළිසන් කරන් ඉන්නේ කියලා ඔය කාරණා පහ. නිතර සිහි කරන්න. මේ නිතර සිහි කිරීම තුළ තමයි අපිට මේ ලෝකයේ අනිත්‍යයට මෝඩ දෙන්න උවමනා කරන ශක්තිය, ඒකට උවමනා කරන පෞරුෂය ලැබෙන්නේ. අපි ගත්තොත් ගොඩක් අයට මේක තියෙන එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි. අසනීපේදී ලෙඩ රෝග හටගද්දී හිතට බය ඇති ගැනීම එනවා. බුදුරයන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඒකට පිහිට පිළිසරණ සදා ගැනීම පිණිසයි. ඒ නිසා නිතර සිහි කරන්න ඕනම කෙනෙක් මෙයා පුරුදු කරන්න ඕනේ. ඒ තමයි මම වයසට යන කෙනෙක් ඒ ස්වභාවය ඉක්මවා ගිහලා නැගලා නිතර හිතන්න ඕනේ. ඒකෙන් තමයි තමන්ගේ යෞවන මදි දුරු වෙන්නේ. ඊළඟට හිතන්න ඕනේ මම ලෙඩ වෙන කෙනෙක් මම ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා ගිහලා නැහැ කියලා. ඒකෙන් තමයි තමන්ගේ ආරෝග්‍ය මදි දුරු වෙන්නේ. ඊළඟට හිතන්න ඕනේ තවන් මරණයට පත් වෙන කෙනෙක් ඒ ස්වභාවය ඉක්මවා ගිහලා නැහැ. ඒකෙන් ජීවිත මදි දුරු වෙනවා. ඊළඟට හිතන්න මට සියලු ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙන ඒ ස්වභාවය ඉක්මවා ගිහලා නැහැ කියලා. එතකොට ඒකෙන් තමන්ට ප්‍රියමනාප දේ කෙරෙහි තියෙන බලවත් තෘෂ්ණාව දුරු වෙනවා. ඊළඟට තමන් කර්මයේ දායාද කරගත්ත කියලා හිතන්න ඕනේ. ඒකෙන් තමන්ගේ දුෂ්චරිතය දුරු වෙලා යනවා. ආන්ගේ කාරණා පහ පුරුදු කරන ওই ස්වභාවය දුරු කරගන්න පුළුවන්. එහෙම සන්නස. තවත් බොහෝ දෙනෙක් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ප්‍රශ්න යොමු කරලා තියෙනවා. නමුත් කාල වේලාව මදි. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අද දවසේ වැඩසටහනට දායකත්වයෙන් එකතු කරපු පින්වන්ත පිරිසට පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න. හොඳයි අද දවසේ මේ යෝන් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ලන්ඩන් නුවර පදිංචි පින්වත් සෙව්වන්දී වික්‍රමසිංහ මෑණියන් සහ නවෝත් සංකල්ප පුතුණුවන් විසින් තමයි අද මේ යෝන් දහම් වැඩසටහනට දායකත්වයේ සලසා දීලා එතකොට මේ පින්වතුන් මුළු ලෝකෙටම මේ ධර්මයේ බෙදා හදා දීමේ ධර්ම දානමේ පින ඒගොල්ලෝ මේ පින්වතුන්ට අද රැස් කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වුණා. එතකොට ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙන්නේ 18 වන ජන්මදිනයේ යෙදෙන නවෝත් සංකල්ප පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ
සැලසීම පිණිස සත්පුරුෂ ඇසුර සහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසත් මේ පින් උපකාර වේවා කියන අරමුණින් තමයි අද මේ ශ්‍රද්ධා යෝන් දහම් වැඩසටහන සඳහා මේ දායකත්වයේ දරන්නේ. ඉතින් අද දවසේ මේ මුළු මහත් ලෝකයටම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ බෙදා හදා දීමෙන් ඒ සඳහා දායකත්වයේ සැලසීමෙන් මේ පින් උතුම් රැස් කළා වූ උදාර පින අපි අනුමෝදන් කර මුලින්ම පින් කැම සියලු දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතරවරන් දෙව් රජුරුන් ඇතුළු සදෙව්ලෝ වාසී අල්පේශාක මහේශාක සියලු දෙවියෝ මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍යමය සැප සම්පතින් වඩ වඩා සමෘද්ධිමත් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණේ පිහිට ආරක්ෂාව විශේෂයෙන් අද මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරන පින්වත් සෙව්වන්දී වික්‍රමසිංහ මෑණියන්ට සහ නවෝත් සංකල්ප පුතුණුවන්ට ඒ දෙවිවරුන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණේ පිහිට ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ පින්වතුන් නමින් ඒ වගේම නන්නායරුන් උදව් උපකාර කළ සෑම සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මේ පරලෝ යන්නට යොදුනා වූ සියලුම ඥාති සමූහයාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාති මේ පින් අනුමෝදන් වීමෙන් පරලෝ වශයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සැපයට පැමිණෙත්වා, වහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රු ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනාසුපාසී සීල ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ පින් එකසිය අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දිනට 18 වන ජන්මදිනයේ යෙදෙන නවෝත් සංකල්ප පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ පුතුණුවන්ට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද බලෙන් දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ මේ පුණ්‍ය අනුභව බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම මේ පුතුණුවන්ගේ සියලු ධාර්මික සිතුම් පැතුම් සමෘද්ධිමත් වේවා. ඒ වගේම උතුම් සත්පුරුෂ ඇසුර කල්යාණ මිත්‍ර ඇසුර සැලසිලා ඒ පුතාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ භාග්‍ය උදා වේවා. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. නවෝත් සංකල්ප පුතුණුවන්ගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පුෂ්පා වික්‍රමසිංහ ආච්චිට, ෂෙල්ටන් වික්‍රමසිංහ සීයාට, චන්දන රුවන් මාමාට, ඒ වගේම නිසංසලා නිල්මිනි පුංචි අම්මාට, ප්‍රියංකා මදුවන්ත පුංචි අම්මා ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටත් මේ පින් එකසිය අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ මේ යෝන් දහම් වැඩසටහනේ ප්‍රධාන දායකත්වයේ දරන ලන්ඩන් නුවර පදිංචි පින්වත් සෙව්වන්දී වික්‍රමසිංහ මෑණියන්, ඒ වගේ නවෝත් සංකල්ප පුතුරුන් ඇතුළු මේ සෑම සිළු දෙනාටත් මේ පින් එකසිය අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන්, ඒ වගේම නන්නායරුන් උදව් උපකාර කළ සෑම සිළු දෙනාටත් මේ පින එකසිය අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සිළු දෙනාටත් මේ පින එකසිය අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින එකසිය අනුමෝදන් වෙත්වා. සෑම සිළු දෙනාට මේ පින එකසිය අනුමෝදන් වීමෙන් සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. දීර්ඝායුෂ ශ්‍රී සම්පත් සැලසේවා. හැම දිනාටම සුවසේ සීලාදී ගුණ ධර්ම පුරාගෙන දාන ආදී පින්කම් සිදු කරගෙන මේ ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තථාගතයන් වහන්සේගේ පරම සුන්දර වූ ධර්මයෙන් අපේ ජීවිත සකස් කරගන්නට හෝරාවන් දෙකක් කාල සීමාව තුළ අපිට අවස්ථාව ලැබුණා. ඉතින් මේ උතුම් මාර්ගය දැනගන්න, ඒ උතුම් ප්‍රතිපදාව සරණගේ පිරිසක් වෙදෙහෙට ධර්මයෙන්ම අපේ ජීවිතයට ඒ වාග්යතුන් වහන්සේගේ සුන්දර වූ දහමින්ම අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු වලට වගේම සත්පුරුෂයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියනා වූ කාරණාවන් වලට අපිට උතුම් දහම් කාරණාවන් දැනගන්න පින්වත් ස්වාමීන් වහන්සේකින් පුරුවන්කම ලැබුණා. ඉතින් මේ හෝරා දෙකක් පුරාවට අපි ධර්ම ශ්‍රවණය කරමින්, ධර්ම සාකච්ඡා කරමින්, ධර්ම දානමය පින සිදු කරගන්න
යනමින් අපි රැස් කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ම පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විර ගුවන්විදුලියෙන් මොහොතක් පාසා රැස්වන්නා වූ උතුම් ධර්ම දානමේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කර ගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවායි කියා සාන්තු සාදු සාදු. අදවසේ යෝන් දහම් වැඩසටහනේදී බොහෝ දෙනාගේ ජීවිතවලට යහපත සදන්න මේ උතුම් කටයුතු පැතිපර දායකත්වයන් එකතු කරේ ලන්ඩන් නුවර පින්වත් සෙව්වන්දි වික්‍රමසිංහ මෑණියන් සහ නවෝත් සංකල්ප පොතනුවන් විසින් ඉතින් අපි සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා පොතනුවන්. ඉතින් අපි ඒ වගේම පින්වන්ත ඔබටත් ආරාධනා කරනවා ඔබට අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක යෝන් දහම් වැඩසටහනේ පැතිපර විකාශන දායකත්වයන් එකතු කරමින් ඔබේ ජීවිතයටත් ධර්ම දානමය පින රැස් කරගන්න උපන්දිනයක් වෙන්න පුළුවන් ජීවිතයේ විශේෂ දවසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පරිලෝකයේ ඥාති හිත මිත්‍රාදීන් සුජීවත්ව සිටින සෑම සියලු දෙනාටම යහපත ප්‍රාර්ථනා කරමින් ඔබට අවස්ථාව දෙවෙනවා මේ පිනේ කොටස්කරුවන් බවට පත් වෙන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න අපි දුරකථන අංකය මතක් කරන්නම් 071 232 88 87 071 232 88 87. ඒ මතක් කිරීමත් සමගින් ඉතින් හෙට දවස ඉරිදා දවස හෙට ඉරිදා සතියන්ත සීල භාවනා වැඩසටහනට සුපුරුදු විදිහටම උදේ 8 ඉඳලා ඔබට එකතු වෙන්න අවස්ථාව තිබෙනවා. ඉතින් මේ මතක් කිරීමත් සමගින් අද දවසේ අපි යෝන් දහම් වැඩසටහනෙන් සමගන යන්නේ ලබන සතියේත් සුපුරුදු වේලාවටම ඔබ හා සමගින් හමු වෙන බලාපොරොත්තු ඇතිව හැමදිනාටම මේ පිනේ අනුභවයෙන් සතුටින් නිදුකින් ජීවත් වන්නට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.